समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ ජීවිතේ අපි ජීවිතේ පවත්වගෙන ගියාට අපිට විශාල අනතුරක් තියෙනවා. එතකොට මේ අනතුර සුළුපටු එකක් නෙමෙයි, විශාල අනතුරක්. එතකොට මේ ජීවිතේ අපි මුහුණ දෙන අනතුර ඊටාම බැරෑරුම්, ඊටාම විශාල අනතුරක්. ඒ විශාල අනතුරක් කියලා කියන්නේ මරණයත් සමගම මෙහිදී විසඳෙන අවුලක් නම්, මෙහිදී මුහුණ දෙන ප්‍රශ්නයක් නම් අපිට හිත හදාගෙන ජීවිතේ ගෙවන්න පුළුවන්. මොකද අවුරුදු 75න් විතර උපරිම ජීවිතේ ඉවර වෙනවනේ. මේ මුණ කැටයන් එකතු කරගත්ත ජීවිතේට අවුරුදු 70 විතර තමයි ඉතින් උපරිමයේ මෙහි. ඒකෙත් ඉතින් ඔය අපි හිතන කාමාස්වාද ජනක බවක් ගැන හිතන කාලේ අවුරුදු 35 විතර වෙනකොටත් ඉවරයි. ඒ කියන්නේ යෞවනයේදී ඉතින් ඇස පිනවීම, කන පිනවීම, මේ මරණකම් මේවා පිනවනවා. නමුත් ඉතින් අර පුදුමාකාර මදයක් පවතින කාලයක් තියෙනෝනේ. ජීවිත මදයක්, ආරෝග්‍ය මදයක්, ඊට පස්සේ යෞවන මදයක් පවතින කාලේ තියෙනවා. ඉතින් මේක මහා ලොකු ස්තරන් දෙයක් විදිහට දැනෙනවා කාලෙකට. ඊට පස්සේ ඉතින් තියෙන අපි තුමු මාසෙට පඩිය රුපියල් 40000ක් හම්බ වෙනවා. 20000ක විතර ඇඳුම් ගන්නවා. ඊට පස්සේ රුපියල් 6-7000ක් වියදම් කරනවා කොණ්ඩේ වෙනුවෙන්, ඇඟ වෙනුවෙන්. ඉතින් ඒවා කරගෙන හිටියට කමක් නැහැ. නමුත් ඒ වින්දනේ අවුරුදු 40 විතර උඩ ඉවරයි. මොකද වැහැරෙන පැත්තටනේ කය හැරෙන්නේ. වැහැරි යනවා ඉස්සරහට. ඒතර කය වැහැරෙන පැත්තටම දිග හැරෙනකොට, වැහැරෙන පැත්තටම හිත කය මේ බර වෙනකොට, ඒ බර වීම පදනම් කරගෙන ඉතින් අපේ ජීවිතේ උපරිම කාලයත් අවුරුදු 70ක් විතර මෙහෙදී ඇති වෙන අවුලක් නම් අපිට මෙහෙදී මොනවා හරි ගැටයක් ගහලා ඒ අවුල විසඳ ගන්න පුළුවන්. මේක සාංශාරික අවුලක් නේ. මේක සාංශාරික අර්බුදයක්. ඒතර සාංශාරික අර්බුදයකට අපිට මෙහෙදී ඒ කියන්නේ මෙහි කරන කියන දේවල් ගැන විතරක් අපිට හිතලා බෑ. ඒ කියන්නේ මේ වෙලාවේ ආස්වාදයේ ගැන විතරක් හිතලා අපි වැඩ කළොත් එහෙම අපිට අනාථ භාවයක් ඇති වෙන්නේ. මොකද දැන් අද මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙහෙදී හම්බ වුණු ටික තමයි හැමදාම හම්බ වෙන්නේ කියලා. මෙහෙදී හම්බ වෙච්ච දේවල්, ඒ කියන්නේ අපි තුමු දරුවෝ කියලා. ඉතින් මේ දරුවෝ කියලා කියන්නේ නිකන් සංසාරේ අත්වැල් අල්ලගෙන එකටම ඇවිල්ලා එකටම ඉඳලා එකටම යන පිරිසක් වගේ කියලා අපිට හිතාගෙන ඉන්නේ. ඉතින් ඕන තරම් හේතුත් තියෙනවා එකටම යන්න බෑ කියලා. මෙහෙදි තේරෙනවා ඒක. දරුවන්ගේ හැසිරීම දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා. ඉතින් මොන තරම් මාතෘ ස්නේහසකින්, දාරක ස්නේහසකින් හිටියත් අහිමි වීමේ දුක ඕනනම් අවුරුද්දක් හමාරක් තියෙයි. ඊට පස්සේ හිටි ගමන් ඉතින් හම්බ වෙලා අම්මා නැති වුණා නේද, තාත්තා නැති වුණා නේද, ඔයා ගොඩ නගන්න කැප වුණා නේද කියනකොට හිටි ගමන් කඳුලක් එනවා. ඒත් කඳුලක් එන්නේ නැහැ. ඒ කියන්නේ භවයෙන් වැහුණාට පස්සේ මේ දුක කියන එක ස්ථීර සදාතනික මනස තුල හිටලා තියෙන ස්වභාවයක් නෙමෙයි, ඇති වෙලා නැති වෙලා යන හුදු හැඟීමක්. ඊට පස්සේ එයාට තියෙනවා මෙහි වැඩ ටිකක් කරන්න. මෙහි
තියෙනවා. න්යාගේ දරුවෝ ගැන හිතන්න ඕන, පෞල් පරිසරය ගැන හිතන්න. මේ ඔක්කොම කර කර එයාත් අවුරුදු 70කින් විතර මිය යනවා. ඊට පස්සේ අර කලින් අම්මම යාගේ අම්මා වෙනව නෙමෙයි. කලින් දරුවම යාගේ දරුවම වෙනව නෙමෙයි. ඒතර සමහර අය එහෙම හිතන්න පුළුවන් මේක නියතිවාදී ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා. එහෙම නෑ. ඒ නිසා දරුවෝ ගැනම හිතලා දැන් මම මේ කතාව කිව්වේ දරුවෝ ගැනම හිතලා, ඉඩ කඩන් ගැනම හිතලා, ගෙවල් දොරවල් ගැනම හිතලා Tamanගේ වටිනා මනුෂ්‍ය ජීවිතේ නැති කරගන්න එපා. යුතුයකම් වගකීම් ටික කරන්න. යුතුයකම් වගකීම් ටිකට වඩා වැඩි යමක් ජීවිතේට ගොඩනගා ගන්න. යුතුයකම් වගකීම් වලට වඩා වැඩි යමක් ජීවිතේ ගොඩනගා ගන්න දක්ෂ වෙන්න. මොකද මේ ගැටේ ලිහා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුර තුරින් ලිහා ගන්නවා විනා අපට වෙනත් විකල්පයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇසුර තුලින්ම තමයි අපට මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙන්නේ. වෙන විකල්ප නැහැ. ඒකට අදාළ මාර්ගයක් යමක් තියෙනවා නම් ලෝකයේ මේ අවුලට සම්පූර්ණයෙන්ම ලිහා ගන්න. ඒ කියන්නේ මේ අවුල සම්පූර්ණයෙන්ම ලිහා ගන්න තැනකට මොකක් හරි ලෝකේ ඉගැන්වීමක් කතාවක් තියෙනවා නම් ඒ ඉගැන්වීම තමයි බුදුදහම ඔබ ඉදිරියේ තියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුල සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන්. කැමති නම්. අකමැති නම් යන්න සංසාරෙට. සංසාරයට යනකොට බුදුදහම විරුද්ධද නේ? මොකටද බුදුදහම විරුද්ධ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මාර්ගය පැහැදිලි කරලා තියෙනවා. ඒ මාර්ගය ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න උන්වහන්සේ මාර්ගගත වැඩපිළිවෙල තුලින් පවා ඒ වැඩපිළිවෙල මතු කරන කෙනාගෙන් පවා ප්‍රශ්න කරන්න කියලා තියෙනවා. ඒ ප්‍රශ්න කරන්න කියලා තියෙද්දි Tamanට මේ අවුල බොහොම ලිහාගෙන නිදහස් වෙලා මේ අවුලෙන් ගැලවිලා යන්නත් පුළුවන්. සංසාරයට එකතු වෙලා ඉන්නත් පුළුවන්. අවශ්‍ය නම් වඩාත් හොඳ තැන්වල යන්න කියලා හිතාගෙන යම් කෙනෙකුට මේකේ නිකන් අර්ධාකාර වැඩපිළිවෙලකට බැහැ ගන්න වගේ වුණනම් ඒකටත් බුදුදහම ක්‍රම පෙන්නනවා. පින මත දායාද වෙලා සුගතියේ යන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ අගය කරපු දෙයක් නෙමෙයි. දුගතියට වැටෙනවට වඩා සුගතියට වැටෙන එක හොඳයි තමයි. ඒක හොඳයි. සුගතියට වැටීමස්සේ තියෙන්නේ තණ්හාවේ ක්‍රියාවලියක්මයි, දුකේම ක්‍රියාවලියක්මයි. ඒ නිසා සදාකාලිකවම දුක නිදහස් කරගන්න තැනකට Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න, අප්‍රමාදී වෙන්න, වීරිය කරන්න, කුසල් වඩන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළේ. එතකොට මේ පැහැදිලි කිරීමත් එක්ක අපේ ගනුදෙනුම වඩාත් හදා ගන්න පුළුවන් නම් අනේ ඒ විදිහට හිත හදා ගන්න ශ්‍රාවකයෙකුට බුදුදහම ගරු කරනවා, බුදුදහම හිස නමනවා, බුදුදහම ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසාව යන්නේ බුදුරජාණන් වහන්සේගේ මූලික පණිවිඩයත් එක්ක ජීවිතේ ගොඩනගාගෙන සංසාරික පරිදාහය නිමා කරගන්න මේ ජීවිතයේ තුලදීම උනන්දුවක් තියෙන ශ්‍රාවකයාටයි. දැන් මේ ගැටලුව ඇතුලේ සහ එළියේ ඇතිවෙච්ච මහා බරපතල ගැටයක්. ඇත්තටම අපි දන්නම පාඩයක් තියෙනවා අන්තෝ ජටා බහි ජටා කියලා. ඕක මිනිස්සු මේ මන් දැක්ක දේශපාලන සාකච්ඡාවලත් කියනවා. මේක මේ නිවන සම්බන්ධව සංසාරයේ සම්බන්ධව පැහැදිලි වෙච්ච ඉතා වැදගත් අර්ථ නිරූපණයක්. මන් දැක්ක දේශපාලන සංවාදවලදීත් කියනවා මේ ඔය රැට මම නම් ඒව බලන්නේ මට ඇහිලා තියෙනවා රැට යන දේශපාලනික සාකච්ඡාවලත් මේ ඒගොල්ලන්ගේ මෙහි තියෙන අවුල ගැන කියන්න සමහර දේශපාලකයෝ බුදුදහම අවභාවිතා කරනවානේ. ඒ අවභාවිතා කිරීම ASCII මේ අන්තෝ ජටා බහි ජටා කිය ඇතුළෙත් ගැට පිටත් ගැට කියන එක මේ පවතින දේශපාලන තන්ත්‍රයේ සමහර ඒවා විස්තර කරන්නත් පාවිච්චි කරනවා. කමක් නැහැ එහෙම කරගත්තට. එක්තරා විදියක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මයේ අවභාවිතා කිරීමක් විදියටත් සමහර තැන්වල එක පේනවා. නමුත් මේවා ගැඹුරින් විමසනකොට සසර සහ නිවන සම්බන්ධ වෙන්වෙන් අර්ථයත් සසර නොබැඳීමේ ස්වභාවයත් නිවන සමග සංයෝග වීමේ ස්වභාවයත් පිළිබඳව පැහැදිලි කරපු ඉතා ගැඹුරු කාරණා මේ වාස්සේ සැංගිලා තියෙනවා. ඒකයි අපි මේ කාලේ දැන් මතු කරමින් ඉන්නේ.
මේවා තුල තියෙන උඩු අර්ථය අපි කෑහෙන කාලයක් අල්ලගෙන හිටියා. ඒ උඩු අර්ථය අපි අල්ලගෙන හිටියා කියලා අපිට නිබීමක් ඇති වුණෙත් නෑනේ. ඒ නිසා අපි ඊට වඩා ගැඹුරින් මේ පිළිබඳව විමර්ශනය කළ යුතු බවට දැන් පුද්ගලයා තුල උනන්දුවක්, කැමැත්තක්, උත්තේජනයක් ඇති වෙලා තියෙනවා. ඒක ඊටාම හොඳ දෙයක්. ඒක අපි තවදුරටත් දියුණු කරගත යුතුයි. මේවා තුල තියෙන සාරය හොත්තට පෙරලා මිරිකලා ගන්න අපිට දැනගන්න ඕන දැන්. ඕක තියෙන්නේ ජටා සූත්‍රේනේ. අපි ඒ කාරණේම අල්ලගෙන අපි ටිකක් කතා කරන්න ගත්ත වැදගත්. දැන් මේ ජටා සූත්‍රයේ සංයුක්ත නිකායේ සගත වර්ගයේ තියෙන්නේ බ්‍රාහ්මණ සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ජටා භාරද්වාජ කියලා භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණෙක්, යා බමුණෙක්, එයා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ආවා. එයාගේ නම මොකද්ද? ජටා භාරද්වාජට. අවුල් තිබ්බ මිනිහෙක් වෙන්නේ නැති. අවුල් තිබ්බ මිනිස්සෙක් වෙන්නේ නැති. එතකොට ගැටලු ගොඩාක් ජීවිතේ තියෙන්නේ නැති, ජීවිතේ බොහෝ ගැටලුත් එක්ක යාගේ ජීවිතේ ගෙවිලා යන්නත් ඇති. ඒ නිසා බොහෝ ප්‍රශ්න තිබුණ නිසා මෙයාට ජටා භාරද්වාජ කියලා යෙදුනද දන්නේ නැහැ. අපිට කොහොමද නම එච්චර වැදගත් සාධකයක් නෙමෙයිනේ. නම් ගොත් එක්ක ගනුදෙනු කරන්නේ මේ බොහොම පහළ ප්‍රාථමික මිනිස්සුනේ. අපි බොහොම නිවන සම්බන්ධ අදහසක් ගත්ත බොහොම ප්‍රශස්ත පුද්ගලයන් විදියටනේ අපි බුදුදහම ඇසුරු කරන්න දැන් උත්සාහ කරන්නේ. ඒකට උගත්කම එහෙම බලපාන්නේ නැහෙනේ. උගත්කම වගේ දෙයක් ඉතා ප්‍රබල සාධකයක් විදියට බුදුදහම පැහැදිලි කරන්නේ නැහෙනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා ඊටාම ලස්සන කාරණයක්. මොකක්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මේ ජටා භාරද්වාජ කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සමග ඇතිවෙච්ච ඊතා ප්‍රියමනාප කතා බහක් මේකේ තියෙන්නේ. එයා එක පැත්තකින් වාඩි වුණා. සම්මෝදනියං කතං සාරාණියං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීති. බොහෝම ප්‍රියමනාප කතාවකත් යෙදුණා බුදුරජාණන් වහන්සේ එක්ක. ආගිය තොරතුරු කතා කළා. ඒකමන්තං නිසින්නෝකෝ ජටා භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ගාතාය අජ්ජබාසි. එයා එක පැත්තකින් වාඩි වෙලා ජටා භාරද්වාජ කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. මොකක්ද විමසා හිටියා? එයාට තිබුණු ප්‍රශ්නයක් විමසා සිටියා. මොකද එයා කොහොමද ප්‍රශ්න තිබ්බ කෙනෙක්නේ. එයා අහපු ප්‍රශ්නේ තමයි ওই බොහොම ප්‍රකට වාක්‍යයක් විදිහට ධර්මයේ තුල මතුවලා තියෙන්නේ. මොකද්ද? මේ සමාජයේ මතුවලා තියෙන අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටේ ජටා ජටಂತಿ කියලා මෙන්න මේකට විස්තරයේ වශයෙන් තමයි විසුද්ධි මාර්ගයම පෙන්වන්නේ. ඒකට පාර විසුද්ධිය. ওই විසුද්ධි මාර්ගය කියලා පොතක් තියෙන්නේ. විසුද්ධි මාර්ගය කියලා. ඒතර විසුද්ධි මාර්ගය කියන පොත විසුද්ධි මාර්ගයේ මෙන්න මේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටයේ ජටಂತಿ කියන වාක්‍යයට ගාථාවට ලියපු අර්ථ විග්‍රහය තමයි විසුද්ධි මාර්ගයේ. විසුද්ධි මාර්ගය ගැන විවේචනය කරන සමහර අය ඉන්නවා. යාලා විසුද්ධි මාර්ගය අල්ලලත් නැහැ. මට මතකයි එක්තරා මිනිස්සෙක් මට කිව්වා විසුද්ධි මාර්ගයේ නිසා මේ රහතුන් බිහිවීම නවතුනාය වගේ ලොකු කතා ගොඩක්. මම අහුවා විසුද්ධි මාර්ගය බලලා තියෙනවද කියලා. නෑ, යාල්ලවත් නෑ. විසුද්ධි මාර්ගයේ අතගාලවත් නෑ. එතකොට යා අතගාලවත් නැතුව යා කියනවා විසුද්ධි මාර්ගයේ පොත ලියවිච්ච දවසේ ඉඳලා රහතන් වහන්සේලා බිහි වුන්නේ නැල්ලු. ඉතින් විසුද්ධි මාර්ගයේ නම් අවුල යාට පුළුවන් මුල් බුදු සමයත් එක්ක එකතු වෙන්න. ඉතින් මුල් බුදු සමයේ වනසලා මුල් බුදු සමයේ තිබ්බ ත්‍රිපිටක පොත් ටික ඔක්කොම ගිනි තියලා ඊට පස්සේ විසුද්ධි මාර්ගයේ පෙන්වුවා නම් අපිට අවුලක් තියෙනවා. මූලික වචනය විනාශ කළා කියලා නෑනේ. විසුද්ධි මාර්ගය අනවශ්‍යයි නම් ඒකත් එක්ක පටිගයක් හදාගන්න නැතුව ඒක පැත්තකට කරලා මූලික බුද්ධ දේශනාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. මුල් බුදු සමයත් එක්ක විසුද්ධි මාර්ගය කියලා එකක් ලියුණෙත් නෑ, අපි දන්නෙත් නෑ කියලා පැත්තකට කරන්න පුළුවන්. මේවා සම්බන්ධ ගොඩක් දුර්මත තියෙනවා. ඒවා අතිරේක කතාවක්.
එතන මට මේ කියන්න උවමනා වුණේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම් පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටಂತಿ කියන වාක්‍යයට ගාථාවට ලියපු අර්ථය තමයි විසුද්ධි මාර්ගය කියන ওই විශාල ග්‍රන්ථය. ඒකට ලියපු අර්ථ කතාව. අට කතාවලටනේ විසුද්ධි මාර්ගය ඇයිති. එතකොට මේ ජටා භාරද්වාජ කියන තැනැත්තා පුද්ගලයා ජටා භාරද්වාජ කියන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා එයා කියනවා මේක එක එක පැති වලින් අර්ථය මතු කර ගන්න පුළුවන්. ඇතුළතත් ගැට ඇතුළෙත් ගැට අන්තෝ ජටා ඇතුළතත් ගැට බහි ජටා පිටතත් ගැට මේක එක එක තැනට එක එක විදිහට යොදන්න පුළුවන්. මම කියවේගෙන අර දේශපාලන සාකච්ඡාවේ ආණ්ඩුවෙත් ගැට ආණ්ඩුවෙන් පිටත් ගැට වගේ එකකටත් මේක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ධර්මයේ අසත්පුරුෂයාට ධර්මයේ හම්බුනාම එයා ධර්මයේ පාවිච්චි කරන්නේ මහා අසත්පුරුෂ විදියටයි. ධර්මයේ පාවිච්චි කරන්නේ අසත්පුරුෂ විදියටයි. ඒතර අසත්පුරුෂයෙකුට ධර්මයේ හම්බ වුණාට පස්සේ ඒ අසත්පුරුෂයා දන්නේ නැහැ. අසත්පුරුෂයා දන්නේ නැහැ ධර්මයේ කොහොමද පාවිච්චි කරන්න කියලා. එතකොට මේ සත්පුරුෂයාට ධර්මයේ හම්බුනොත් ඒ ධර්මයේ හරහා යා නිවෙන්නේ ධර්මයේ පාවිච්චි කරනවා. අසත්පුරුෂයාට ධර්මයේ හම්බුනාම ඒ අසත්පුරුෂයා ධර්මයේ පාවිච්චි කරන්නේ Tamanගේ අඩුපාඩු ටික වහගන්නයි. වාසියටයි. අද ඒක වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ ආහන කතාව අන්තෝ ජටා බහි ජටා ශ්‍රමණයන් වහන්සේ ඇතුළෙත් ගැට ඇතුළත් අවුල් වෙලා බහි ජටා එළියෙත් අවුල් වෙලා කා තුලද මේ සත්වයා කියන ස්වභාවය පැනවිච්ච තැනක සත්වයා කියන ස්වභාවය පැනවිච්ච තැනක ඇතුළත් අවුල් එළියෙත් අවුල්. දැන් බලන්න මේක කොච්චර ගැඹුරක් තියෙන එක. දන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා අවුලේ පැටලිලා තන්තං ගෝතම පුච්ඡාම ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම විචාරමි. තන්තං ගෝතම පුච්ඡාම කෝයිමං විජටයේ ජටಂತಿ කොහොමද ලියන්නේ අවුල? ඔබ වහන්සේ කියන්න කොහොමද අවුල ලියන්නේ කියලා. දැන් මේකට විවිධ අර්ථ කතා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අන්තෝ ජටා ඇතුලේ ගැටය තමයි පංචස්කන්ධ ලෝකය. උපාදානෙ වෙච්ච එක. ඇතුලේනේ පංච උපාදානස්කන්ධේ ඇතුලේ ගැටයක් මේක. ඇතුලේ ලෝකය. අන්තෝ ජටා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය උපාදානේ වෙලා. ඇතුලෙත් ගැට ගොඩක්. බහි ජටා එළියෙත් ගැට. එළිය ගැට ඇස ඉදිරියට එන රූපයේ තුල අභිනන්දනයක් පවතිනවා. සතුටින් පිළිගැනීමක් පවතිනවා. ඒවා සමග එකතු වී වාසය කිරීමක් පවතිනවා. ඇස ඉදිරියට ආපු රූපයට මුලා වෙලා. ඇස ඉදිරියට ආපු රූපේ පදනම් කරගෙන ඇලෙනවා. ගැටෙනවා. මුලා වෙනවා. ආසා සහිත වෙනවා. නන්දියක් හදා ගන්නවා. තණ්හාවක් හදා ගන්නවා. රාගයක් හදා ගන්නවා. තෘෂ්ණාවක් හදා ගන්නවා. මොකක් ගැනද? එළියේ රූපවලට, එළියේ ශබ්දවලට, එළියේ ගඳ සුවඳට, එළියේ රසයට, එළියේ පහසට. අන්න බාහිර ගැටේ. ගැට ගැහිලා. චන්ද රාගයෙන් පැටලිලා. අන්තෝ ජටා බහි ජටා. ඔන්න ඔය අර්ථයෙන් ගත්තොත් හරි සාරවත් ඒක. හැබැයි අන්තෝ ජටා බහි ජටා කියන එක මෙන්න මෙහෙමත් ගන්න පුළුවන්. අභ්‍යන්තර ආයතන වලට වශීකృత වීම, අභ්‍යන්තර ආයතන තුල තණ්හා මාන දිට්ඨි වශයෙන් ගොඩ මම මගේ ආත්මය කියලා අහු වෙනවා. බාහිර ආයතන, රූප ආයතන, සද්ධ ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතන කියන බාහිර ආයතන වලට ඒවා තුල තණ්හා මාන දිට්ඨි ගොඩ නගාගෙන මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මයේ වශයෙන් ඒවාටම ගිලගෙන, ඒවාටම බැසගෙන, ඒවාම අභිනන්දනය කරගෙන ඉන්න එකත් අන්තෝ ජටා බහි ජටා කියන
අර්ථය ගන්න පුළුවන්. නමුත් වඩාත් මූලික දේශනාවේ මූලික පදනමේ පිහිටා බලනකොට අන්තෝ ජටා බහි ජටා කියන එක තුල අපිට පුළුවන් නම් ගන්න ඇතුලේ ගැට විදියට පංචස්කන්ධ ලෝකය උපාදානය වීම, බාහිර ගැටේ විදියට මේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් පදනම් කරගෙන ඒවා තුල ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් හදාගෙන ඉන්න එක ගන්න පුළුවන් නම් වඩාත් යහපත්. යහපත් කියලා කියන්නේ ඇත්තටම මේක සූත්‍රයේම තියෙනවා අන්තෝ ජටා බහි ජටා ඇතුළෙත් ගැට පිටතත් ගැට කියන එක ASCII වරහන් ඇතුලේ සත්වයා කියලා දාලා තියෙනවා. සත්වයා අවුලෙන් වෙලන ලදී කියලා. එහෙමනම් මේ සත්ව කියන ස්වභාවයේ පණවගත්ත එකමයි ගැටය. මොකද්ද සත්වයා කියලා කියන්නේ? අපි මීට කලින් රාද සංයුක්තෙන් සත්වයා තේරුවා මතක ඇති ඔබට. අපේ දේශනා සමග එක දිගට බැඳිලා ඉන්න කෙනෙක් නම් දන්නවා සත්වයා කොහොමද තේරුවේ? සත්වයා කියන එක තේරුවේ සත්වයා කියලා තේරුවේ රූපයේ කෙරෙහි මේ යා නන්දි යා තණ්හා ඔය විදිහට කියනකින් තත්ත සත්තු ඇලිලා ඉන්නවද? තත්ත විසත්තු විශේෂයෙන් ඇලිලා ඉන්නවා. අන්න ගැට ගැහිලා ඉන්න එක. තත්ත සත්තු තත්ත විසත්තු තස්මා සත්තෝති උච්චති. අන්න එහෙමයි ඒක ඉවර කරේ. නන්දියක් රාගයක් ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් හදාගෙන ඇලිලා විශේෂයෙන්ම ඇලිලා ඉන්නවද? එතන සත්වයා කියන ස්වභාවය පැනවෙනවනේ. සත්වයා කියන ස්වභාවය පැනවෙනවා. එතකොට මේ සත්වයා කියන ස්වභාවය එතන පැනවෙනවා නම් සත්වයා කියන ස්වභාවය එතන පැනවෙනවා නම් ඒ සත්වයා කියන ස්වභාවය පැනවෙච්ච තැනක සත්වයා කියන ස්වභාවයේ පැනවෙච්ච තැනක පින්වත්නි කොහොමත් ගැට තමයි. ගැට තමයි. ඇයි? ඡන්දේ රාගේ නන්දිය තණ්හාව තමයි ගැටය. උපාදානිය තමයි ගැටය. ඇතුලේ මේකට එකට අල්ලලා ඇසයි රූපයයි එකට ගැට ගහලා නැහනේ. මානසික බන්ධනයක් නේ තියෙන්නේ. මේවා නාම ධර්මයන්ගේ පහළවීමක් කියලා තේරුම් ගන්න බැරිකම නිසාම මානසිකව ඇතිවෙච්ච විශේෂ බන්ධනයක් නේ පවතින්නේ. ඉතින් ගැට තමයි කොහොමත්. තන්තං ගෝතම පුච්ඡාමි ගෞතමයන් වහන්සේ ඒ නිසා ඔබ වහන්සේගෙන් මම විමසන්නේ ඔබ වහන්සේ තාම කරුණාවෙන් මේ කාරණේ පැහැදිලි කරලා දෙන ලෙසයි. පැහැදිලි කරලා දෙන ලෙසයි. මේ මානසික බන්ධනයමයි අවුල. මානසික බන්ධනයමයි අවුල. ඕකටම ලස්සන සිද්ධියක් කියන්නද? මේ මානසික බන්ධනයෙන් නිදහස් වෙච්ච තැනක තමයි අන්තෝ ජටාවයි බහි ජටාවයි ජටාය ජටිතා පජා කියන එකට ඇලිලා ගැලිලා බැඳිලා යන ජීවිතයයි ඔක්කොම අයින් වෙලා යන්නේ. පින්වත්නි මේ නන්දිය තණ්හාව තෘෂ්ණාව දුරු වෙච්ච තැනකයි. ඒක දුරු වෙච්ච තැනක ඒ කියන්නේ මේ මානසික බන්ධනයක් නැති වුණාට පස්සේ ලෝකේ රකින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සිද්ධි තියෙනවා ප්‍රශ්න නැහැ. අපිට හැම වෙලාවකම ලෝකේ රකින්න දෙයක් පේනවා නම් ආරක්ෂා කරගන්න දෙයක් පේනවා නම් ආරක්ෂා කරගන්න රකින්න පරිස්සම් කරන්න ලෝකේ යමක් පේනවා කියලා කියන්නේ බන්ධනයට අනුවයි. බන්ධනයට අනුවයි. නොබැඳිච්ච තැනක ලෝකේ පරිස්සම් කරන්න දේවල් මොකුත් පේන්නේ පේන්නේ. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා බහුදීනි සූත්‍රය කියලා. බලන්න බන්ධනය තියෙන තැනක විඩාව පීඩාව කම්පණය දුක මතු වෙනවා. මානසික බන්ධනේ නැති වෙච්ච තැනක මේ ප්‍රශ්නේ ලිහෙනවා කියන එක පැහැදිලිව තියෙනවා. මේකට බලන්න බහුදීනි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටි කෝසල ජනපදයේ කැලෑවක කෝසල ජනපදයේ බුදුරජාණන් වහන්සේ වනාන්තරයක වැඩ හිටියා. එක්තරා බමුණෙක් Tamanගේ ගවයෝ ටික මම හිතන හරක් 14 දෙනෙක්. එයාට හිටියයි හරක් ටික නැති වෙලා. ඉතින් මේ මිනිස්සයා ගවයෝ හොයාගන්න කියලා හිතාගෙන මේ කැලේ පැත්තට ආවා. ඒ කියන්නේ එයාගේ හරක් ටික නැති වෙලා
හරක් ටික විතරක් නෙමෙයි ජීවිතේ ගොඩක් දේවල් නැති වෙච්ච මිනිස්සෙක්. හරක් ටික ආගියතක් නැතුව හරක් ටික හොයාගෙන ගවයා කියන්නේ ඒ කාලේ හිටිය විශාල සම්පතක්නේ. හරක් ටික හොයාගෙන මෙයා මේ කැලේ ඇතුළට ආවා. කැලේ ඇතුළට එනකොටම බුදුරජාණන් වහන්සේ දැක්කා. උන්වහන්සේ කැලේ වැඩ ඉන කෝසල ජනපදයේ වනලැහැබගයි වැඩ හිටියේ. එයා ආවේ සත්තු හොයාගෙන හරක් ටික හොයාගෙන හරක් 14 දෙනා නැති වෙලා. ඉතින් එයා හොයාගෙන ආවා. එනකොට බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. අපේක්ෂා සහිතයි බැලූ බැල්මට බොහොම ශාන්තයි ප්‍රණීතයි. කිසිම ආකාරයක බලාපොරොත්තුවක් නැති හැඩයි. එතකොට එයා බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වුණා. පොඩි සරං කොටයක් ඇඳගත්ත ඇඟ වැහැරිලා ගියපු මිනිස්සෙක්. එයා බුදුරජාණන් වහන්සේ ළඟ එක දණක් බිම ඇනලා බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙලා එයා කියනවා නහි නූනි මස්ස සමනස්ස බලිවද්දා චතුද්දස අජ්ජ සට්ටීන දිස්සන්ති තේනායන් සමනෝ සුකී. මගේ හරක් ටික නැති වෙලා හොයාගන්න බැරුව අදට දවස් 6යි. හොයාගන්න බැරුව අදට දවස් 6යි. ඔබ වහන්සේට නම් ඔය වගේ ප්‍රශ්න නෑ වගේ. ඒ නිසා ඔබ වහන්සේට සනීපෙන් ඉන්නවා. ඔබ වහන්සේට මේ හරක් නැති වෙන අවුල් වගේ ඒවා නෑ වගේ. ඒ නිසා ඔබ වහන්සේ නම් මේ සනීපෙට ඉන්න පාටයි කියලා බුදුරජාණන් වහන්සේට එයා කියනවා දැන්. නහි නූනි මස්ස සමනස්ස නීලා කෙත්තස්මින් පාපකා ඒක පන්නා දූපන්නාච තේනායන් සමනෝ සුකී. මම අමාරුවෙන් ඉන්නේ. මේ කාලේ මිනිසුන්ගේ කතාව වගේ හරියට. කොළ එක දෙක තියෙන හරියට තල් ගස් තියෙන පව්කාර හේනක් මට තියෙන්නේ. ඒකයි කියන්නේ යා කියනවා තීලා කෙත්තස්මින් පාපකා මගේ කුඹුර පව්කාර කුඹුරක් මට තියෙන්නේ. ඒකේ ගොඩාක් රුක්ෂලතාවල සාරයක් පේන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේට නම් එහෙම අවුල් නෑ වගේ. ඔබ වහන්සේට නම් එහෙම ප්‍රශ්න මොකක්වත් නෑ වගේ. ඒ නිසා ඔබ වහන්සේට සනීපෙට ඉන්න පාටයි. මට ප්‍රශ්න ගොඩයි. එයා කියනවා. ඊළඟට එයා කියනවා නහිනූනි මස්ස සමනස්ස. ඔන්න එයාගේ ප්‍රශ්නාවලිය. නහිනූනි මස්ස සමනස්ස තුච්ච කොට්ටස්මින් මූසිකා උස්සල්ලි. ඊට පස්සේ එයා කියනවා උස්සොල්හිකාය නච්චන්ති තේනායන් සමනෝ සුකී. මගේ අටුව හිස් වෙලා ඒකේ මීයෝ නටනවා. ඒකේ මීයෝ නටනවා. තුච්ච කොට්ටස්මින් මූසිකා. මූසිකා කියන්නේ මීයට. ඒකේ මීයෝ නටනවා. ඒක අටුව හිස් වෙලා. අනේ ඔබ වහන්සේට නම් එහෙම අවුල් නැති පාටයි. ඒ නිසා ඔබ වහන්සේ නම් මේ සනීපෙට ඉන්නවා වගේ. හරක් හොයාගෙන ආපු මනුස්සයා ප්‍රශ්නාවලියක් කියනවා. නහිනූනි මස්ස සමනස්ස සන්තාරෝ සත්ත මාසිකෝ උප්පාට කේහි සංජන්නෝ තේනායන් සමනෝ සුකී. මාස 7ක් පරණ මගේ ගෙවල් දොරවල් වල තියෙන පැදුරු අරව මේ වගේ මකුණු පිරিলা මම හරියට නිදාගන්නේ නැහැ. ඒ නිසා මට නිින්ද යන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නවා මකුණු ඉන්න නිසා නිින්ද යන්නේ නැහැ කියලා. මකුණු ඉන්න නිසා නෙමෙයි. යා තුල මානසික සතුටක් නැහැ. හැබැයි ඔබ වහන්සේට නම් මකුණු ඉන්න ඇඳම් මෙට්ටවල් නම් නැති පාට. හැබැයි ඔබ වහන්සේට සනීපෙට නිින්ද යනවා වගේ පේනවා. ඔබ වහන්සේට නම් එහෙම අවුල් මොකක්වත් නැතුව ඇති. මට ගොඩාක් ප්‍රශ්න
දරුවන්ගේත් ප්‍රශ්නේ. ඊට පස්සේ දරුවන්ගේ ප්‍රශ්නත් කියනවා. නහි නූනිමස්ස සමනස්ස විදාවා සත්ත දීතරෝ ඒක පුත්තා දූපුත්තාච තේනායන් සමනෝසුකී. මට ළමයි ඉන්නවා. හැබැයි පවුල කැඩිලා. ස්වාමියා අතහැරලා දාලා ඇවිල්ලා. අනේ ඔබ වහන්සේට නම් දරුමල්ලුන්ගේ අවුල් මොකක්වත් නැති හැඩයි. ඔබ වහන්සේ බොහෝම සනීපෙට ඉන්න පාටයි. එහෙම අවුල් මොකක්වත් තියෙන පාටක් පේන්නේ නැහැ. නහි නූනිමස්ස සමනස්ස පිංගලා තිලකා හතා සොත්තං පාදේන බෝධේති තේනායන් සමනෝ සුඛී. ශ්‍රමණය දුඹුරු පාට ලපහැදිච්ච ඇඟක් අපේ ගෙදර නෝනට තියෙන්නේ. ඒ කියන්නේ එයා දුර්වලයි. ඒකයි මේක එයාගේ අවුල් ටික කියනවා. මේකේ මම මේ හදලා කියනවා නෙමෙයි. පිංගලා තිලකා හතා දුඹුරු පාට තිලක ඇඟ පුරාම හැදිලා. මම නිදාගෙන ඉන්නකොට ඔන්න විවාහ වෙච්ච මිනිස්සු මුණ දෙන ප්‍රශ්නයක්. දැනුත් එහෙමද අපි දන්නේ නැහැ. මුල් කාලේ නම් ඉතින් බොහොම සමගියෙන් ඉන්නවා. පහු වෙනකොට ওই වගේ අවුල් ලංකාවෙත් තියෙන්න බැරි නෑ. එතකොට මේ බුද්ධ කාලේ ඉඳලා තිබ්බ අවුලක් කියලා හිත හදා ගන්නත් පුළුවන් ඕනනම්. එයා කියනවා දුඹුරු පාට ලප තියෙන ඇඟක් අපේ ගෙදර නෝනට තියෙන්නේ. මම නිදාගෙන ඉන්නකොට සොත්තං පාදේන බෝධේති තේනායන් සමනුසුකීති. සොත්තං පාදේන බෝධේති. මම නිදාගෙන ඉන්නකොට මාව පයින් ගහලා හැරවන්නේ. ඒයි ආර්ථික ප්‍රශ්න තියෙන ගොඩාක් ගෙවල් වල අවුල් තියෙනවා. මම නිදාගෙන ඉන්නකොට සොත්තං පාදේන බෝධේති. මම කකුලෙන් ගහලා පයින් ගහලා තමයි මම නැගිටවන්නේ. අනේ ඔබ වහන්සේට නම් එහෙම අවුල් මොකක්වත් නැති හැඩයි. ඒ නිසා ඔබ වහන්සේ සනීපෙට ඉන්නවා කියලායි මම හිතන්නේ. නයි නෝනිමස්ස සමනස්ස පච්චු සම්මී ඉනායිකා දේත දේතාති චෝදෙන්ති තේනායන් සමනෝසුකීති. යාමි හරක් හොයාගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා Tamanගේ දුක් ගැනවිල්ලාව කියනවා. පාන්දර ජාමේ නැගිටිනකොටම ණයකාරයෝ වෙනවා. ගෝ ගත්ත එක දීපන් කියලා ඉල්ලගෙන ණයකාරයෝ වෙනවා. ගත්ත ණය දීපන් කියලා ඉල්ලනවා. දේත දේතාති චෝදෙන්ති චෝදනා කරනවා දීපන් කියලා. මට බනිනවා. උදේ නැගිටිනකොටම ඒ වගේව මට ඇහෙන්නේ. ශ්‍රමණයන් වහන්සේට නම් එහෙම කරදර නැති හැඩයි. ඔබ වහන්සේට එහෙම අවුලක් නැහැ වගේ. එතකොට ඔබ වහන්සේ සනීපෙට ඉන්න පාටයි. මෙහෙම මතක් කළා. මෙහෙම මතක් කළාම බුදුරජාණන් වහන්සේ මේ ටික ඔක්කොම අහගෙන හිටියා. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නහි මයිහම් බ්‍රාහ්මණ බලිවද්දා චතුද්දසා අජ්ජ සට්ටීන දිස්සන්ති තේනාහම් බ්‍රාහ්මනා සුඛී. බ්‍රාහ්මණය දැන් 6 දවසක් තිස්සේ ඔබේ ගවයන් 14 දෙනා ගියතක් නෑනේ. ඇත්තෙන්ම මට එහෙම ප්‍රශ්න නෑ. ඇත්තටම මට ඒ වගේ අවුල් නෑ. ඒ නිසා මම සුවසේ වාසය කරනවා. කොළ එක දෙක හැලිච්ච ගස් තියෙන තල් ගස් තියෙන පව්කාර හේනක් ඔබට තිබ්බට මට එහෙම පව්කාර හේනවල් නෑ. මට එහෙම පව්කාර හේනවල් නෑ. ඔබ හරි ඔය පව්කාර හේනක් නැතිකම නිසාම මම සතුටෙන් ඉන්නවා. හිස් වෙච්ච අටුවේ එහෙට මෙහෙට නටන මීයෝ මට නැහැ. ඔබ හරි. ඔබට හිස් වෙච්ච අටුවක් තිබ්බට මට එහෙම හිස් වෙච්ච අටුවක් නැහැ. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නවා අටුවක් තිබ්බහම සතුටෙන් ඉන්න පුළුවන්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියලා. අටු පුරව ගත්තට පස්සේ අටුවක් ඇත්තේම නැත්තම් මොනව පුරවන්නද? පුරවගෙන සතුටු වීමක් හෝ හිස් කරගෙන දුක් වීමක් නැහැනේ අටුවක් නැති තැනක. ඔබ කිව්වා හරි මම සුවසේ වාසය කරනවා මට
අටුවක් නැති නිසා නහි මහියම් බ්‍රාහ්මණ සත්තාරේ සත්ත මාසිකෝ උප්පාටකේහි සංජන්නෝ තේනාහම් බ්‍රාහ්මනා සුඛී. පින්වත් බ්‍රාහ්මණයෝ ඔබ කිව්වා වගේ මාස ගානක් පරණ පැදුරු මකුණන්ගෙන් පිරීලා තියෙන දේවල් මට නෑ තමයි. ඒ නිසා මම සුවපත් කෙනෙක්. එතකොට මේ අතහැරීම නිසා ඇතිවෙච්ච සුවපත් භාවය ගැනයි උන්වහන්සේ මේ බ්‍රාහ්මණයාට කියන්නේ. බ්‍රාහ්මණයේ ළමයි ඉන්න පවුලක ළමයි කැඩිච්ච ළමයි කියන්නේ දීගය කැඩිලා ගියපු උදවිය ඔබේ ගෙදර හිටියට දූවරු එහෙම ගෙදර හිටියට මට එහෙම දූවරුත් නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. මං ඇත්තටම සුවපත් කෙනෙක්. පින්වත් බ්‍රාහ්මණය නහි මහියම් බ්‍රාහ්මණ පිංගලා තිලකා හතා සොත්තං පාදේන බෝධේති තේනාහම් බ්‍රාහ්මනා සුඛී. පින්වත් බ්‍රාහ්මණේ දුඹුරු පාට ලප හැදිච්ච ඇඟක් තියෙන ගෙදර උන් දකිනෙක් මට නෑ. ඔබට වගේ නිදාගෙන ඉන්න වෙලාවක පයින් ගහලා නැගිටවන්න බිරිඳක් මට නෑ. මාව පයින් ගහලා කවුරුත් නැගිටවන්නෙත් නෑ. මට ඔයා ඔය කිව්වා වගේ ප්‍රශ්න මොකක්වත් නෑ. ඒ නිසා බ්‍රාහ්මණේ මම සුවපත් කෙනෙක්. නහි මහියම් බ්‍රාහ්මණ පච්චු සම්බීනායිකා. පින්වත් බ්‍රාහ්මණේ පාන්දරෙන් නැගිටිනකොට නායකාරයෝ මං ළඟට ඇවිදගෙන ඉන්නේ. ඇවිදගෙන ඇවිල්ලා දේතායි චෝදෙන්ති දීපන් කියලා චෝදනා කරන්න මාව හොයාගෙන කවුරුත් එන්නෙත් නෑ. ඔබ කිව්වා හරි මට ඔය ප්‍රශ්න එකක්වත් නෑ. නැති නිසා මම බොහොම සනීපෙට ඉන්නවා. මම බොහොම සුවපත් කෙනෙක් කියලා. එතකොට මේ සාකච්ඡාව අතර මට ඔබට කියන්න ඕමනා වුණේ එච්චරයි. මේ සාකච්ඡාව අතර අපට තේරෙනවා මානසික වශයෙන් සියල්ල අතහැර දැමීම මතමයි සැපේ තියෙන්නේ. ලෝකය හිතාගෙන ඉන්නවා නන්දියක්, ඡන්දයක්, තණ්හාවක්, රාගයක් හදාගත්ත තැන සැපට ඉන්නවා, සුවපත් වෙනවා කියලා, සනීපෙට ඉන්නවා කියලා නෑ. එතන සනීපේ නෑ පින්වත්නි. එතන සනීපේ හොයන්න එපා. ඒ සනීපේ අත්දැකීම ඒ සනීපේ කොහොම එකක්ද කියලා බලන්න විවාහ වෙච්ච අයගෙන්, දරුමල්ලු හදාගත්ත අයගෙන්, බැඳිච්ච අයගෙන් බැඳීමේ ධාරිතාවය ගැන අහලා බලන්න. ඔවුන් කවුරු හරි කෙනෙක් ඔය කියන තරම් සතුටින් වාසය කරනවාද කියලා කවුරුත් නැහැ. මානසික වශයෙන් සියල්ල අතහැරලා දාපු තැන අත්දකින ඇතුලේ අත්දැකීම් තුලත්, ඒ කියන්නේ පංචස්කන්ධය තුලත්, බහිජටා එළිය ඇති වෙන ගැට තුලත්, ඒ කියන්නේ ඇස ඉදිරියට එන රූපය, කන ඉදිරියට එන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට එන අරමුණු, මෙන්න මේවා කෙරෙහි නොබැඳිච්ච තැනක, රාගය දුරු කරපු තැනක, ඡන්දය දුරු කරපු තැනක, නන්දිය දුරු කරපු තැනක, තණ්හාව දුරු කරපු තැනකයි සුවපත් භාවයේ තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්ත ඉතා විශ්මිත පණිවිඩය. බැඳිච්ච තැනක නෙමෙයි අවුල, බැඳිච්ච තැනක නෙමෙයි සැබෑ සනීපේ තියෙන්නේ, මිදිච්ච තැනකයි. මොකෙන් මිදිච්චද? බාහිර ලෝකයෙන්ද, අභ්‍යන්තර ලෝකයෙන්ද? එතන ගැට නෑනේ. ඇයි ගැට ගැහෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ. ඡන්දේ, නන්දිය, රාගයේ, තෘෂ්ණාවෙන්නේ ගැට ගැහෙන්නේ. ඒකයි කියන්නේ අන්තෝ ජටා, බහි ජටා, ජටාය ජටිතා පජා. මේ ගැට ගැහිච්ච මිනිහෙක් ඇවිල්ලා ඒ ගැට ටික ගැන බුදුරජාණන් වහන්සේගෙන් ඉතා කරුණාවන්තව විමසා සිටිනවා. අනේ මම ගැට ගැහිලා ඇතුළෙත් ගැට පිටත් ගැට. ජටාභාරද්වාජ කියනවා මාව ලිහා ගන්න විදිහ ඔබ වහන්සේ කියන්න. මට ලිහෙන්න උවමනයි. අන්න ඒකට පෙන්නපු පණිවිඩය පාර තමයි විසුද්ධි මාර්ගය තුල තියෙන්නේ. විසුද්ධි මාර්ගය තුල පැහැදිලි වෙන මූලික පණිවිඩයේ ජටා සූත්‍රයෙන් මතුවෙන එකට විකල්පය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. විකල්පය. මොකද්ද විකල්පය? අන්න බලන්න. එතකොට දැන් මෙයා අහනකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද දුන්න උත්තරය? බුදුරජාණන් වහන්සේ මතක් කළා සීලේ පතිට. මේකත් බොහොම ප්‍රකට ගාථාවක්. මොකද අර විසුද්ධි මාර්ගයේ ලියන්නේ මේ ගාථාවට අර්ථයක්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටයේ ජටං. පැය ගාණක් බණ කියන්න පුළුවන් මේක. පැය ගාණක්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ.
යම් කෙනෙක් සීලේ මත පිහිටා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චිත්තම් පඤ්ඤංච භාවයන් සීලය මත පිහිටා විදර්ශනා ප්‍රඥාව වඩන්නේද විදර්ශනා ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවෙන් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නේ විදර්ශනා ප්‍රඥාව සම්පූර්ණ අවදි කරගන්න තමයි අපි ওই සප්ත විසුද්ධිය කියලා තියෙන්නේ විදර්ශනා ප්‍රඥාව අවබෝධය අඩු කෙනෙකුට ඉතාම හොඳින් අවබෝධ කරගන්න තමයි අට්ඨාරස විදර්ශනාව ගැන අපි කියලා තියෙන්නේ. බොහොම ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකුට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණානුකූලව බලන්න කියන්නේ. ඒකෙම විකාශනයනේ ඒකෙම තව දුරටත් විස්තරාත්මක පැහැදිලි කිරීමනේ පින්වත්නි මේ විස්තරාත්මක පැහැදිලි කිරීමනේ අට්ඨාරස විදර්ශනාවෙන් එimhe කියලා තියෙනවා. වෙන වෙනම අපි දේශනාත් කරලා තියෙනවානේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ මත පිහිටා යම් කෙනෙක් සමාධියද විදර්ශනා ප්‍රඥාවද වඩනවා නම් සීලේ මත පිහිටා සීලේ උපකාරය හදාගෙන මේ දැන් කියනවනේ ප්‍රසිද්ධියම සිල් ඕනේ නැහැ කියලා රකින්න බැරි එක වෙනම දෙයක්. ඒ කියන්නේ මට සිල් රකින්න බෑ කියලා භාගතුන් වහන්සේගේ බුද්ධ වචනේ මට හැල්ලු කරන්න බෑනේ. මට සිල් රකින්න බැරි එක මගේ පුද්ගලික කතාවක්. ඒ කියලා සමස්ත සීලයටම ගරහා කරනවා. සිල් ඕනේ නැහැ කියනවා. මට භාවනා කරන්න බැරි එක වෙනම කතාවක්. භාවනාවෙන් අවබෝධය කරා යන්න උදව්වක් හම්බෙන්නේ නැහැ කියලා කියනවනේ. දැන් ප්‍රසිද්ධිය කියනවනේ. ඒක මූලික පණිවිඩයට මොන තරම් විරෝධාකල්පයක්ද? ඒවට සාදුකාර දෙන්නත් ලංකාවේ බෞද්ධයෝ ඉන්නවනේ. ඒවට සාදුකාර දෙන්න. අපිට සිල් රකින්න බැරි එක, සමාධිය දියුණු කරන්න බැරි එක, භාවනාව දියුණු කරන්න බැරි එක අපේ ප්‍රශ්නයක් මිසක් ඒක පොදු ප්‍රශ්නයක් බවට පත් කරන්න නරකයිනේ. එතකොට අපිට අවශ්‍ය තැනින් ගලපගෙන අනවශ්‍ය ටික ඉවත් කරලා, ඒ කියන්නේ අවශ්‍ය තැනින් කියන්නේ වාසියට ගලපගෙන අවාසිදායක ටික අයින් කරන එක බුදුදහමට කරන බරපතල කුළුගෙඩි පහරක් නේ පින්වත්නි. ඒක නොකළ යුතු දෙයක්. බලන්න බුදුරජාණන් වහන්සේ ජටා සූත්‍රයේදී මතක් කළේ ඇතුලේ පංචස්කන්ධ ලෝකයේ ගැටයත් බාහිර ආයතනික ලෝකයේ ගැටයත් ලියාගන්නේ කොහොමද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ මත පිහිටා සමාධියද විදර්ශනා ප්‍රඥාව අපි ඉස්සලා කියපු එක විදර්ශනා ප්‍රඥාවද වඩනවා නම් චිත්තං පඤ්ඤංච භාවයන් වඩනවා නම් ආතාපි නිපකෝ බික්කු උත්පත්තියම ඥානවන්ත වූ කෙලස්තවන වීරියෙන් යුතුව ආතාපි නිපකෝ බික්කු උත්පත්තියම ඥානවන්ත භාවයක් අපිට තියෙනවා. ඒකයි අපි බෞද්ධ සම්භවයක් ඇතුවම උපන්නේ. මොකද්දෝ පරණ පිනක් තියෙනවා. මොන කතාන්දර කිව්වත් කෑම වේල ගැන අපිට ප්‍රශ්න තිබ්බත් ඉන්න හිටන විදිය ප්‍රශ්න තිබ්බත් උපතින්ම මේ දායාදේ අපි අරගෙන ආවා තේ මිටි කරගෙන. ඒකේ වටිනාකම අපිට තේරෙනවද නැද්ද කියලා ලොකු අවුලක් තියෙනවා. උත්පත්තියෙන්ම ඥානවන්ත වෙච්ච කෙලස්තවන වීරිය තියෙනවා නම් ඒ කෙලස්තවන වීරියෙන් ලයා පිළිවෙත් වලට බැහැ ගන්නවා නම් නුවණ සහිතව ආතාපි නිපකෝ බික්කු සීල සමාධි ප්‍රඥාව වඩනවා නම් මෙතන සීලය කිව්වේ ඉන්ද්‍රිය සංවරයට, සමාධිය කිව්වේ ධානා සිත්වලට, ඊට පස්සේ විදර්ශනා ප්‍රඥාව කිව්වේ ස්කන්ධ ලෝකයත් ආයතන ලෝකයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා නම් අන්න ඒ දැක්ම තුල සෝයිමං විජටේ ජට අන්න එතනයි ගැටේ ලිහෙන්නේ කියලායි භාගතුන් වහන්සේ වදාළේ. එතනින් ගැටේ ලිහෙනවා. ඇතුලේ ගැටයයි එළියේ ගැටයයි දෙකම ලිහෙනවා. හරිනේ ගැට ලිහෙන විදිය. ඇතුලේ ගැටේ වෙච්ච ස්කන්ධ ලෝකය කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල සීල සමාධි ප්‍රඥා විදර්ශනා ප්‍රඥාවෙන් ඇතිවෙල නැතිවෙල යන ආකාරය දකින්නකොට ඉතින් ගැට ටික ලිහෙනවා. මේවා තුල උපාදානය වෙලා ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් හදාගෙන ඉන්නේ. මේවා ඇති වෙන නැති වෙන ක්‍රමය දන්නේ නැති කම නිසානේ පින්වත්නි. දන්නේ නැති නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා යේසං රාගෝච දේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිකා කීනාසවා අරහන්තෝ තේසං විජටතා ජටා
යම් පුද්ගලයෙක් විසින් ඔන්න බලන්න ඒ ගැටේ පොඩ්ඩක්වත් නැතුව අවුලක්ම නැතුව ලිහිලා යන විදිය. ඒ සංරාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා යම් පුද්ගලයෙක් විසින් රාගයද ද්වේෂයද රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා අවිද්‍යාවද දුරු කරනවා නම් අවිද්‍යාවද දුරු කරනවා නම් ඒ කියන්නේ රාගයත් දුරු කරනවා ද්වේෂයත් දුරු කරනවා අවිද්‍යාවත් දුරු කරනවා අවිජ්ජාච විරාජිතා ආශ්‍රවයන්ගෙන් නැති කරලා කීනාසව අරහන්තෝ ආශ්‍රවයන් නැති කරලා රහත් භාවයට පත් වෙනවද අනේ පුද්ගලයා විසින් තේසං විජතතා ජටා අන්න එයා විසින් අවුල ලිහනවා මොකද්ද අවුල ඕන්න දැන් අවුල මොකද්ද අවුල ලිහනවා අවුල තමයි තණ්හාව බලන්න බුද්ධ ජයන්ති මුද්‍රණේ වරහන් ඇතුලේ තණ්හාව කියන එක තියෙනවා ත්‍රිපිටකේ අවුල කියන්නේ මොකක්ද තණ්හාව බාහිර ලෝකය කෙරෙහිද අභ්‍යන්තර ලෝකය කෙරෙහිද පැවතුණු අවුල මොකද්ද තමන්ගේ හිත තුල තිබ්බ තණ්හාව එතකොට රාගයයි ද්වේෂයයි අවිද්‍යාවයි පදනම් කරගෙන තමයි මේ අවුල ගැට ගැහුනේ එතකොට ඇහෙන් දකින්න රූපේ කෙරේ රාගයක් ද්වේෂයක් අවිද්‍යා සහගත වල්ලා ගැනීමක් නිසා ඇස ඉදිරියට ආපු රූපේ කෙරේ තණ්හාව ඇති වුණා ඔන්න බහිජට බාහිර ගැටය එතකොට අවිද්‍යාව පදනම් කරගෙන රාගයයි ද්වේෂයයි ඇති කරගෙන ඒ දැකීම පදනම් කරගෙන තමන්ගේ ඇතුලේ ඇතිවෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි බැඳුනා අන්තෝ ජටා ඇතුලේ ගැටේ කුමකින්ද බැඳුනේ පංචස්කන්ධේ මොකද්ද වෙන්නේ? උපාදානයයි වෙන්නේ. ඇයි උපාදානෙ වුනේ? තණ්හාව නිසා. තණ්හාවේ ගැටේ නිසා උපාදානෙ වුණා. ඒකයි මෙතන කියන්නේ කීනාසම අරහන්තෝ අවබෝධය කරා ගියපු කෙනා තණ්හාව නැමැති අවුල ලිහලා දානවා තේසං විජටතා ජටා. එතන ගැටේ ලිහලා යනවා. යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ දේශනාවේ අන්තිමටම තියෙන හිමයි. පටිගං රූප සංඥාච එත්තේසා ජිජ්ජතෝ ජටාති යම් තැනක නාම රූප ධර්මයන් කාම භවයේද රූප භවයේද අරූප භවයේද සම්පූර්ණයෙන්ම අතුරු දහන් වෙනවා නම් එතන තණ්හාවුල හිඳෙනවා එතන තණ්හාවුල හිඳෙනවා එතකොට නාම රූප ධර්මයන්ගේ යථාර්ථයයි දැනගන්න තියෙන්නේ. අයි නාම රූප ධර්මයන් ටිකක් පහළ වෙනවා කියනකොට ඇස ඉදිරියට එන රූපේ අභිබවා ගිහින් රූපේ අත්දැකීම පදනම් කරගෙන ඇති වෙන නාම මානසික ධර්මයන්ගේ පැහැදිලි වීම Tamanට තේරෙනවා. මේ ඝන සංඥාවෙන් අල්ලපු දේ ඇස්සේ ක්‍රියාත්මක වුණේ හුදු නාම රූප ධර්මයන්ගේ පහළ වීමක් නේද? මේ නාම රූප ධර්මයන් පදනම් කරගෙන මම වශී භාවයට ගිහින් මේවා තුල ගිලිලා නේද මෙතන නාම රූප ධර්මයන් කියලා දකින්න බැරි වෙච්ච නිසා ඝන සංඥාවට රැවටිලා මිරිඟුවට අහු වෙච්ච මුවෙක් මිරිඟුව පස්සේ දුවනවා වගේ වතුර තියනවා කියලා හිතාගෙන මම මේ සංඥාව නැමැති මිරිඟුව පස්සේ නේද දිව්වේ මෙතන නාම රූපයන් විතරයි නේද පහළ වෙන්නේ කියලා Tamanගේම හදවතින් යම් දවසක දැක්කොත් Tamanගේම හිතෙන් දැක්කොත් ඒ තමන්ගේම හිතින් දකින තැන පින්වත්නි මේ අවුල ලිහෙන්න පටන් ගන්නවා. එතනයි පින්වත්නි මේ ගැටලුව මේ ගැටේ ලිහෙන්නේ. ඒකයි කියන්නේ යත්ත නාමංච රූපංච යම් තැනක නාම රූපයන් දැනගත්තොත් ඒ කියන්නේ ඇහැ ඉදිරියට එනකොට ඇසයිතිත් රූපේට රූපයයිතිත් රූපේට ඒක දැනගන්නකොට ඇති උනේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්ම ටිකක් නාම ධර්මයේ නැත්තම් රූපයටත් පිළිසරණක් නැහැ රූප ධර්මයේ නැත්තම් නාමයටත් පිළිසරණක් නැහැ මේ ටික එකට හිතවලා තියෙන ධර්මිටි දෙකක් වගේ නාමයේ මත රූපය යැපෙනවා රූපයේ මත නාමය යැපෙනවා යත්ත නාමංච රූපංච යම් තැනක නාම රූපයන්ගේ එකතු වීමක් නිසා ලෝකේ ඇතුළේ අත්දැකීමුත් බාහිර අත්දැකීමුත් ඇති වෙනවා විනා අන්තෝ ජටා බහි ජටා කියන එක ඇති වෙන්නේ ගැටවලට හිර වෙන්නේ නාම රූපයන් වශයෙන් දැක ගන්න
බැරි වෙච්ච නිසා. එතකොට යම් තැනක නාම රූපයන් වශයෙන් දැනගන්න බැරි වුණොත් නාමයන් රූපයන් කාම භවයේද රූප භවයේද අරූප භවයේද මේක ගැන දැනගන්න බැරි වෙච්ච නිසා තමයි මේ ගැටවලට හිර වෙලා ගියේ. එතකොට නාමයයි රූපයයි යථාර්ථය දැනගත්තොත් යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති සම්පූර්ණයෙන්ම නාම රූප ධර්මයන් කෙරෙහි පවතින තණ්හාව දුරු කරලා දැම්මට පස්සේ මේවා ඇති වෙලා නැති වෙලා යනවා අනිත්‍ය වෙලා යන ධර්ම නේද දුක් ධර්ම දුක පිනිස පවතින දේවල් නේද අනාත්ම දෙයක් නේද මගේ ආත්මය කියලා තණ්හාවෙන් මේවා අල්ලගෙන බැඳිලා ගිලගෙන බැහැගෙන පැවතුනේ කියලා දැනගත්තට පස්සේ පටිගං රූප සංඥාච එත්තේසා ජිජ්ජතෝ ජටාති එතන සම්පූර්ණයෙන්ම ගැටේ ලියනවා තණ්හාව නැවත මනස තුල හිටින්නේ නැතුවම නිදහස් වෙලා යනවා. එතනට හිත හදාගන්න ඔබ හැම දිනාටම මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි දේශනාව නිමා කරනවා. සියලු දෙනාටම ජීවිතාවබෝධ